ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි පවත්වන්න තිබුණු 2021 ICT පන්තියට අපි කරන්න තිබුණේ දැන් මේ වෙනකොට අපිට අධ්‍යයනය කරලා SQL language එක එහෙම නැත්නම් MySQL language එක පාවිච්චි කරන හැටි සහ ඒවට විධාන මගින් දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම, උපලැකි හඳුන්වා දීම, ඒ වගේම උපලැකියාන එහෙම නැත්නම් රෙකෝඩ්ස් අන්තර්ගත කිරීම, ඒ රෙකෝඩ්ස් වල තියෙන තොරතුරු අපිට ඕන විදිහට විමසීම් කිරීම පිළිබඳ ප්‍රායෝගිකව අපි සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි මේ පාඩම යටතේ අධ්‍යයනය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ අන්තර්ජාලයේ මම ඇතුළත් කරලා තිබුණා WAM සර්වර් එකක් software එකක් විදිහට දීලා තිබුණා. ඒ වගේම මේක අන්තර්ගත කරන හැටි ආකාරය පිළිබඳවත් වීඩියෝ එකක් මම අන්තර්ගත කරලා තිබුණා. ඒ අනුව අද සිට අපි අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් YouTube channel එක ඔස්සේ පාඩම් මාලාව එහෙම නැත්නම් මේ MySQL විධාන හසුරවන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කරනවා. එතකොට දැන් MySQL විධාන පද්ධති database system එක අපි අධ්‍යයනය කරනකොට ඔබගේ WAM server එක බලන්න අන්තර්ගත කරලා තියෙනවා නම් මේ විදිහට පෙන්නනවා. ඒ වගේ මේක ඩබල් ක්ලික් කරපුවාම ඔයගොල්ලන්ගේ ටස් බාර් එකේ මේ වගේ අඩසඳ වගේ සංකේතයක් තියෙනවා. ඒක කහ පාට වෙලා තියෙනවා නම් දැනට සර්වර් එකක් විදිහට ඔබගේ පරිගණකය ක්‍රියාත්මක වෙනවා. දැන් ඒක ක්ලික් කළා. ඒකේ තියෙනවා PHP my admin. ඒතර PHP my admin විධානය ක්‍රියාත්මක කරපුවම ඔබගේ පරිගණක තිරය මේ ආකාරයෙන් නිරූපණය කරලා පෙන්වන්න ඕනේ. මේ තියෙන ආකාරයෙන් නිරූපණය කරලා පෙන්වන්න ඕනේ. එතකොට මේ පෙන්වනකොට අකුරු වල ප්‍රමාණය විශාලත්වය මදි නම් මෙතන තියෙනවා font size කියන එක යටතේ තමන්ගේ තිරයට ගැලපෙන පරිදි font size එක විශාලණය කරගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලම අපි සිදු කරන්න ඕනේ දැන් කොහොමද ඉස්සෙල්ලම දත්ත ගබඩාවක් අපි තොරතුරු තැන්පත් කරන්න අවශ්‍ය කරන මූලාශ්‍රයක් දත්ත මූලයක් නිර්මාණය කරන්න ඕනේ. database එකක්. ඒතර ඒකට නමක් දෙන්න ඕනේ. එතකොට අපි database එකක් කොහොමද අපි අලුතෙන් නිර්මාණය කරන්න පටන් ගන්නෙ. අපි යමු බලන්න පාඩම් මාලාවට. දත්ත ගුණයක් අලුතෙන් නිර්මාණය කිරීම. ඒතර දත්ත ගුණයක් අලුතෙන් නිර්මාණය කරන්න අපිට විධාන ක්‍රමයේදී අවශ්‍ය වෙන්නේ create database කියන විධානය. ඒ වගේම මෙතන student කියලා පිළිලා තියෙන්නේ මේ දත්ත මූලයට දීලා තියෙන නම. තොරතුරු ගබඩාවට දීලා තියෙන නම. table එකට නෙමෙයි. දත්ත ගබඩාවට දීලා තියෙන සම්පූර්ණ නම. ඒකට Tamanට කැමති වුණ නමක් දාලා පටන් ගන්න පුළුවන්. මම student කියන දත්ත මූලයෙන් ආරම්භ කරනවා. එහෙමනම් ඒක අපි විධානය කරන්න ඕනේ කොතනද? ඔව්. එහෙනම් අපි යන්න ඕනේ මේ මෙනු එකේ විධාන ක්‍රමවේදයට යන්න ඕනේ. SQL. එතකොට ඔබට SQL විධාන ටයිප් කරන්න ස්ථානයක් ලබා දෙනවා. right. create database. database එකේ නම student. right. එහෙමනම් කොහොමද ඒක create කරන්නේ? go විධානය දුන්නම දත්ත ගබඩාව නිර්මාණය වෙන්න ඕනේ. right. බලන්න අපේ වම් අත පැත්තේ තමන්ගේ දත්ත ගබඩාව නිර්මාණයලා තියෙනවද කියලා. පොඩි විධානයක අවුලක් තියෙනවා. create database go. ස්ටුඩන්ට් කියන database එක හරි. එතකොට ඒක නිර්මාණයලා තියෙනවා. හරි. එතකොට ඊළඟට අපි කළ යුතු දේ තමයි මේ ස්ටුඩන්ට් කියන database එක ඇතුලේ භූතාර්ථය හදන්න ඕනේ. එහෙම නැත්නම් entry එක හදන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා table එක නිර්මාණය කරන්න ඕනේ. දැන් table එක නිර්මාණය කරගන්නකොට අපිට උමනා වෙනවා table එකට නමක්, ඒ වගේම මේ table එක යටතේ තියෙන එහෙම නැත්නම් ඒ entry එක යටතේ තියෙන උපලැකි ටික, එහෙම නැත්නම් fields, එහෙම නැත්නම් ප්‍රශ්න ටික.
අපේ උදාහරණයට අනුව බලුවොත් පාඩමේ අපි බලමු ඊළඟට කොහොමද එන්ට්‍රි එක නිර්මාණය කරන්නේ. ඔව්. ඒතර දත්ත වගුව නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ create table. database එක හදන්න පාවිච්චි කරේ create database. මේකෙදි පාවිච්චි කරන්නේ create table. ඒක තමයි ප්‍රධාන දේ. ඒකයි මම ලොකු කරලා පෙන්නුම් කරලා තියෙන්නේ. දැන් එතකොට අපි table එකට දෙනවා එහෙම නැත්නම් entry එකට දෙනවා මොකක් හරි නමක්. දැන් student කියලා දෙන්න විදිහක් නෑ. ඒක නිසා මම STU කියන අකුරු පටිපාටිය පාවිච්චි කරා. ඒ වගේම මම ඒකට පාවිච්චි කරලා තියෙන උපලැකි විදිහට අරගෙන තියෙන්නේ student number. int කියලා පෙන්නුම් කරලා තියෙන්නේ දත්ත වර්ගය. integer. එතකොට ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව පමණයි. ස්ථාන කීයක්ද? 5යි. අපට ඕන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම සංකේතයක් විදිහට භාවිතා කරන්න කිසිම උපලැකියකදී බෑ. ඕනනම් ඔබට භාවිතා කරන්න පුළුවන් underscore එක විතරයි shift එකත් එක්ක. එහෙම නැත්නම් හිස්තැන් පවත්වන්න බෑ. දැන් අපි ශිෂ්‍යාංකයට integer කියන එක දැම්මොත් අංක විතරක් ඇතුල් කරන්න පුළුවන්. නම විචා. එහෙම නැත්නම් variable character type එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ නමක් සමහර වෙලාවට ඉලක්කම්, සංකේත, ඉංග්‍රීසි අක්ෂර මිශ්‍ර වෙන ක්‍රමවේදයක් විය හැකියි. දැන් ශිෂ්‍යාංකෙත් කිසියම් හෝ ඉංග්‍රීසි අක්ෂර භාවිතා වීමක් වෙනවා නම්, සලකුණු භාවිතා වීමක් වෙනවා නම් සමහර තැන්වලදී එහෙම වෙනවා. ඉන්ටිජර් පාවිච්චි කරන්න බෑ. එහෙනම් විචායක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම මේකේ උපලැකි විදිහට අරගෙන තියෙනවා ස්ටුඩන්ට් නම්බර් එක, නම, වයස, subject 1, ටෙලිෆෝන් නම්බර්. ඒ කියන්නේ මගේ අදහස මෙන්න මේ වගේ දත්ත ගොනුවක් නිර්මාණය කරගන්න. දැන් මේ තියෙන උපලැකියක්. උපලැකි ස්ටුඩන්ට් නම්බර් එක තියෙනවා, නේම් එක තියෙනවා, ඒජ් එක තියෙනවා, සබ්ජෙක්ට් 1 එක තියෙනවා, ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා එන්ට්‍රි එකක තියෙන එන්ට්‍රි එකක්. එහෙම නැත්නම් ටේබල් එකක්. ඒ ටේබල් එකේ අඩංගු වෙන උපලැකි ටික තමයි. එතකොට රෙකෝඩ්ස් තියෙනවා 1යි 2යි 3යි 4යි. එහෙම නැත්නම් අපි කියනවා උපලැකියාන. උපලැකියාන අපිට තිබෙනවා මේකෙදි 4ක්. දැන් අපි කොහොමද එහෙනම් ටේබල් එක නිර්මාණය කරගන්නේ කියන එක අපි බලමු. එහෙනම් අපි create table STU කියලා තමයි මම ටේබල් එකට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් entry එකට පාවිච්චි කරන්නේ. right. එහෙනම් අපි එතනට යන්. right. SQL විධාන වලට එන්න. දැන් අපි database එක හදලා තියෙන්නේ. දැන් අපි හදන්න යන්නේ entry එක. right. ඒකට පාවිච්චි කරන්නේ create. මොකක්ද හදන්නේ? table. ඉස්තනක් මම දැම්ම STU කියලා. ඒ වගේම දැන් අපි මේ STU එකට යටතේ පාවිච්චි කරන උපලැකි ටික අන්තර්ගත කරන්න ඕනේ දත්ත වර්ගත් එක්ක. ඒ සඳහා ඔබට උනම් පහළ රූලට යන්න පුළුවන්. වරහණක් පාවිච්චි කරන්න ආරම්භ කරන්න. නැත්නම් එක දිගට ලියන්නත් පුළුවන්. මම ගන්නවා ST number. ඒක ඇවිල්ලා මම මේකෙදි ගන්න integer type එකක්. int අපි traces දාමු 5ක් විතර වගේ 4ක් විතර. හරි. ඊළඟට අපිට තව මොනවද ඕනේ? නම තියෙනවා. වයස තියෙනවා. subject 1 එක තියෙනවා. අපි නම ඇතුළත් කරමු. name. ඒක ඇවිල්ලා var විචා character type එකක්. ස්ථාන 50ක් වගේ තමයි ඒක අරන් තියෙන්නේ. මොකද නමක් ස්ථාන 50කට වගේ තියෙන්න පුළුවන් character places. right. ඊළඟට age එක ඒක අපි පූර්ණ අගයකින් දාන්නේ. වයස දාන එකට places ඕනනම් දෙකක් තිබ්බොත් ඇති. 99ක් විතර වගේ වෙනවයි කියලා හිතලා subject 1 sub 1 subject 1 එකට int marks නේ අපි දාන්නේ. අපි ඒකට දාගමු marks දාන්නෙත් උපරිම ඉතින් 100යි නේ. ස්ථාන 3ක්ම දාලා ඊළඟට sub 1 අපි
ඒකත් integer int අපි marks 100ක් ගන්නවා කියලා හිතුවොත් ස්ථාන 3ක් දැම්මා. ඊළඟට අපිට ගන්න තියෙන්නේ දුරකථන අංකය TP number int ස්ථාන places 10ක් විතර වගේ ඇති අංක දාන්න. හරි වරහන් වැහුවා. එහෙමනම් උපලැකි ටික හඳුන්වලා දීලා තියෙනවා කම දාන්න. හරි. එහෙනම් go විධානය මගින් බලන්න ස්ටුඩන්ට් database එක ඇතුලේ STU කියන භූතාර්ථය නිර්මාණය වෙනවද කියලා. හරි. එහෙමනම් ඒක නිර්මාණය වෙලා තියෙනවා. වැරද්දක් නැහැ. හරි. ඊළඟට අපිට තියෙන්නේ දැන් අපි database එක හදාගෙන තියෙන එක පේනවා ඔයගලන්ට. ස්ටුඩන්ට් නම්බර් එක, නේම් එක, ඒජ් එක, සබ්ජෙක්ට් 1 එකේ ගත්ත තොරතුරු පිළිබඳ විස්තර ටික තියෙනවා. දැන් අපි බලමු දැන් අපි හදාගත්ත ටේබල් එකට එහෙම නැත්නම් භූතාර්ථය තුළට ඊට අදාළ හදාගත්ත උපලැකි 5 යටතේ අපි වාර්තාවක් අන්තර්ගත කරන්නේ කොහොමද? රෙකෝඩ් එකක් අන්තර්ගත කරන්නේ කොහොමද? එතකොට අපි මෙන්න මේ වගේ අවස්ථාවකට එනවා. ඒ කියන්නේ මේකේ රෙකෝඩ්ස් ඔයගලන්ට පේනවා 4ක් අන්තර්ගත කරලා තියෙනවා. එහෙම නැත්නම් උපලැකි යාන 4ක් අඩංගු වෙනවා. උපලැකි තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. රෙකෝඩ්ස් නම් 4යි තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මේක ඇතුළට දත්තයක් අන්තර්ගත කරන්නේ? ඒක අපි මෙතනදී බලමු. හරි. වගුවකට දත්තයක් ඇතුළත් කිරීම. එතකොට ඒකට පාවිච්චි කරන විධානය කුමක්ද? insert into. ඒක ටක් ගාලා මතක තියෙන්න ඕනේ. insert into. කාටද ඇතුල් කරන්න ඕනේ? table එකට. entry එකට. එතකොට entry එකේ නම තමයි එතනට එන්න ඕනේ. database එක කතන්දරේ නෙමෙයි, database එක ඇතුලේ තමයි මේක දැන් හැදිලා තියෙන්නේ. එහෙනම් entry එකට තමයි ඇතුළත් කරන්නේ. එහෙනම් table එකට තමයි දත්ත ඇතුළත් කරන්නේ. එහෙනම් table එකට දත්ත ඇතුළත් කරනවා නම් අපි පාවිච්චි කරපු උපලැකි පිළිවෙලින් දීලා තියෙන බව ඕගොල්ලන්ට පේනවා. කමා දාලා. ස්ටුඩන්ට් නම්බර් එක, නම, ඒජ් එක, සබ්ජෙක්ට් 1 එක, ටෙලිෆෝන් නම්බර් එක එකට අපි ලං කරගමු. හරි. ඒ වගේම values විදිහට අගයන් ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් values යටතේ තමයි මේ දීලා තියෙන උඩ දීලා තියෙන උපලැකි යාන වලට රෙකෝඩ්ස් අන්තර්ගත කරන්නේ. දැන් විශේෂයෙන් මෙහිදී ගණිත අගයන් වලදී උඩුකමාව අවශ්‍ය නැහැ. සලකුණු හෝ ඉංග්‍රීසි අක්ෂර භාවිතා වෙන වෙලාවෙදී විතරක් අපිට උඩුකමා දෙක තුල ඒ දත්තය ඇතුළත් කිරීම වැදගත් වෙනවා. අපි බලමු දැන් මේකට රෙකෝඩ් එකක් අන්තර්ගත කරන්න. එහෙනම් right අපි යනවා table එකේ ක්ලික් කරලා SQL. අපි SQL විදාරණය right කොහොමද කරන්න පාවිච්චි කරන්න මේ පෙන්නුම් කරන්නේ අයින් කරන්න. හරි. insert into කාටද? STU. අපේ entry එක STU. දැන් කොහොමද දෙන්නේ? වරහන් ඇතුලේ Tamanගේ මේ තියෙන උපලැකි යාන ටික හඳුන්වලා දෙන්න ඕනේ. බලන්න මේකේ තියෙනෝනේ. right. කමා දාලා දෙන්න පුළුවන්. ඒකේ පරතරේ තිබ්බත් එකයි නැතත් එකයි. right. අපි ගමු ST number. කට දාන්න ඕනේ එකක්. ඒ වගේම නමට. ඒ වගේම වයස. ඒ වගේම subject 1 SUB1 සහ TP නම්. වරහන් වැහුවා values. yes. එහෙනම් ස්ටුඩන්ට් නම්බර් එකට දාන්න ඕනේ වැලියු එක දානවා. හරි අපි තුමු 100. උඩුකම අවශ්‍ය නැහැ. කම. නම වෙනුවට එන් දානවා අපි සරත්. හැබැයි ඒක කැරක්ටර් ටයිප් එකක් නිසා උඩුකමාව වැදගත්. ගණිත අගයන් වලදී ඒක අවශ්‍ය වෙන්නේ නැහැ.
ඊළඟට තියෙන්නේ වයස අවුරුදු 20යි. කමා. ඊළඟට අපි කරමු සබ්ජෙක්ට් 1 එකේ ලකුණු අපි තුමු ලකුණු 70ක් එයා අරන් තියෙනවා. කොමා ගණිතා කියන්නේ කමා. එයාගේම දුරකථන අංකය 0.11236396963 වරහන් වහන්න. හරි. එහෙනම් හැම වෙලාවෙදිම රෙකෝඩ් එකක් ඇතුල් කරනකොට ඊට අවශ්‍ය කරන උපලැකි ටික කියලා වැලියුස් යටතේ ඒකට දෙන්න ඕන අගයන් ටික අන්තර්ගත කරන්න ඕනේ. දැන් මේක කරගෙන යනකොට බුඩක් දීඝ ක්‍රමයක් වගේ ඒක තමයි ප්‍රෝග්‍රෑමින් ක්‍රමවේදය. හරි. ඕකේ. go. right. රෙකෝඩ් එක අන්තර්ගත කරගත්තා. one row inserted. එහෙනම් ඒක රෙකෝඩ් එකක්. ඔයාලට දැන් රෙකෝඩ් එක අන්තර්ගත වෙලාද කියලා බලන්නම උමනා තියෙනවනේ. ඒකටත් විධාන පාවිච්චි වෙන්නේ. ඕනනම් මෙනු එකේ තියෙන browse විධානයෙන් බලන්න පුළුවන්. අන්න හරි. right. මේ බලන්න 100 සරත් රෙකෝඩ් එක අන්තර්ගත වෙලා. ඔව්. අපි තව රෙකෝඩ් එකක් දානවා නම් STU එක තෝරගත්තා. SQL කියන විධානයට ගියා. නැවත රෙකෝඩ් එකක් දාන්න අර විදිහටම පාවිච්චි කරන්න ඕනේ විධානය. right. තව එකක් අපි දාමු. insert into STU අපේ entry එක වරහන් ඇතුලේ මොකද්ද STNA student number, name එක, age එක, SUB1 subject 1 එක, TP1. right. වරහන් වහලා TP1 නෙමෙයි TPNO වරහන් වහලා values වරහන් ඇතුලේ right. student number එක අපි 200 උඩු කමාව දාලා අපි දෙමු එකට සමන් right. ටිකමාව එයාගේ වයස අවුරුදු 21යි subject 1 එකේ ලකුණු 80ක් අරන් තියෙනවා දුරකථන අංකය 0.7යි 7යි 5යි 6යි 3යි 9යි වරහන් වහන් right. go. තව රෙකෝඩ් එකක් අන්තර්ගත කරගත්තා. ඕනම් බ්‍රවුසර් එකේ බලන්න දැන් ඔයාගේ භූතාර්ථය තුල එහෙම නැත්නම් එන්ට්‍රි එක තුල රෙකෝඩ්ස් දෙකක්. how many records? 2 records. හරිද? එතකොට මේවා fields. එහෙම නැත්නම් උපලැකි. පැහැදිලිද? මේ විදිහට ඔගොල්ලෝ හදාගත් එකට රෙකෝඩ්ස් 5ක් අන්තර්ගත කරන්න. පැහැදිලිද? right. හරි. දැන් ඒ අනුව අපි වාර්තාවන් 5ක් අන්තර්ගත කරගෙන තියෙනවා. ඒක අපිට browse විධානය යටතේ බලන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. දැන් නැවතත් යමු අපි පාඩමට. මේ අනුව එතකොට දත්ත ගබඩාවට තොරතුරු ඇතුළත් කරන්න අපි පාවිච්චි කරන ක්‍රමවේදය තමයි insert into. උපලැකි ටික සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඊට අදාළ values ටික ලබා දෙන්න ඕනේ. එතකොට ගබඩාව සකස් කරාට පස්සේ අපි ඊළඟට කරන්න පුළුවන් දේවල් ටිකක් බලමු. ඊළඟට අපි බැලුවොත් දැන් දත්ත ගබඩාවක කිසියම් හෝ ක්ෂේත්‍රයක් හිස්ව තබන්න බැරි නම් සාමාන්‍යයෙන් අපි ඉගෙනගත්ත ක්‍රමවේදය යටතේ කිසියම් හෝ උපලැකියක් හිස්ව තබන්න අවස්ථාව දෙනෝ අඩුයි. එතකොට එහෙම කිසියම් හෝ උපලැකියක් හිස්ව තබන්නේ නැතුව අනිවාර්යෙන් පුරවන්න ඕනේ නම් අපි එතනදී සඳහන් කළ යුතුයි ඒ උපලැකියේ ඉදිරියේ not null කියන විධානය. ඒතර not null කියන විධානය මගින් අපිට පුළුවන් හැකියාව වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම student number කියන එක දාන්න ඕනෙමයි. හිස්ව තබන්න බෑ. ඒ වගේම අපි සමහර වෙලාවට ටේබල් එකක් නිර්මාණය කරනකොට ඒ ටේබල් එකේ අන්තර්ගත වන වාර්තා අතුරෙන් ඒ වාර්තාවක්
අනන්‍යව හොයාගන්න, යුනික්ලි ෆයින්ඩ් කරගන්න ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරනවා ප්‍රයිමරි කී එක. අනන්‍ය වූ යතුර. එතකොට අපිට රෙකෝඩ් එකක් ඒ පාවිච්චි කරපු ප්‍රයිමරි කී එක ක්‍රියාත්මක කරපු අංගය ඔස්සේ එහෙම නැත්නම් උපලකිය ඔස්සේ රෙකෝඩ් එක ෆයින්ඩ් කරන්න ලේසි නිසා. එතකොට අපි කොහොමද ප්‍රයිමරි කී එකක් ගැන ටේබල් එක හදනකොට කියන්නේ? ඒක හදනකොට කරන්න ඕන දෙයක්. දැන් අපි හදනකොට ඒ වැඩේ කරේ නෑ. නමුත් දැන් අපි ආයෙ එකක් හදනවා නම් හදනකොට අපි අපේ ටේබල් එක හදන වෙලාවේදී අපි කියන්න ඕනේ අපේ ප්‍රයිමරි කී එක මොකක්ද කියන එක පිළිබඳව. එතකොට ඒකට සටහනක් අපි මෙතනදී ඉදිරිපත් කරනවා. ප්‍රයිමරි කී එක ස්ටුඩන්ට් නම්බර් විදිහට ගන්න. එහෙනම් ඒක කරලා තියෙන විදිහ බැලුවොත් අපේ වෙනස්කම් ටික කරමු අපේ ටේබල් එකට අනුව STU. හරි. එතකොට ස්ටුඩන්ට් නම්බර් එක කලින් විදිහටම අරගෙන තියෙනවා. වෙනසකට තියෙන එක not null කියන එක දාලා තියෙනවා. මොකද ප්‍රයිමරි කී එක ක්‍රියාත්මක වෙන්නේ ඒක නිසා. ඒක හිස්ස තිබුණොත් රෙකෝඩ් එක හොයාගන්න අපහසුයි. ඒක නිසා අපි not null කියන එක දාලා තියෙනවා. ගොඩක් වෙලාවට ප්‍රයිමරි කී එක ක්‍රියාත්මක වන උපලකිය සඳහා. එතකොට එතනදි කරලා තියෙන්නේ ප්‍රයිමරි කී එකත් අලුතෙන් එකතු කරලා තියෙනවා. එතකොට ප්‍රයිමරි කී කියන වචනේම පාවිච්චි කරලා ප්‍රයිමරි කී එක පාවිච්චි කරන්නේ කාටද කියන එක පිළිබඳව ඒ උපලකියේ අන්තර්ගත කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඕනනම් ඔයගලන්ට නැවත මේ ටේබල් එක ඩ්‍රොප් කරලා ප්‍රයිමරි කී එකක් ඇඩ් කරලා ආයි ක්‍රියේට් කරලා බලන්න පුළුවන්. අපිට ඒකට උදාහරණයක් විදිහට කරනකොට ලේසියෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ තව ඩේටාබේස් එකක් සමහරලාට වෙනත් නමකින් හදලා මේ ටික කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකේ වෙනස පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඊළඟට අපි බලමු දැන් ටේබල් එකක වගුවක ව්‍යුහය වෙනස් කිරීම. ඒ කියන්නේ ටේබල් එකේ තියෙන ස්ට්‍රක්චර් එක. දැන් මොකද්ද අපේ ටේබල් එක? STU කියන ටේබල් එක. එතකොට අපි අලුත් ක්ෂේත්‍රයක් කොහොමද එකතු කරගන්නේ? දැන් මෙතනදී කරලා තියෙන්නේ subject 2 කියන අලුත් ෆීල්ඩ් එකක් එකතු කරගෙන තියෙනවා. එතකොට මෙතනින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් එන්ට්‍රි එකකට කලින් දාලා නැති උපලැකියක් ෆීල්ඩ් එකක් අපි කොහොමද එකතු කරගන්නේ? එතකොට ඒකට පාවිච්චි කරන්නේ alter table. ඒ කියන්නේ ටේබල් එක සකස් කරන්න. ඒ ක්‍රියාවේ අර්ථයෙන්ම තමයි විධානය ලැබිලා තියෙන්නේ. ඒක නිසා ටේබල් එක සකස් කරන්න. මොන ටේබල් එකද? STU. මොකක්ද ඇඩ් කරන්න ඕනේ? subject 2. මොකක්ද ඒකේ තියෙන දත්ත වර්ගය? int දාලා තියෙන places දෙකකට ඒක දාලා තියෙනවා. හරි. දැන් එහෙනම් අපි අපේ ටේබල් එකේ මේ alternation එක කරලා බලමු. right. අපි යන් මේකට right SQL විධාන වලට යන්. මොකද්ද විධානේ පාවිච්චි කරන්නේ? මේ තියෙන එක අයින් කරන්න. table. මොකද්ද table එක? STU. මොකද්ද ST එකට කරන්න ඕනේ? add කරන්න ඕනේ subject 2. හරි. අපි add කරගමු. SUB2. ඒකේ දත්ත වර්ගය මොකද්ද? integer තමයි අරන් තියෙන්නේ. ස්ථාන 2යි ලකුණු 100ක් ගන්නවා කියලා හිතුවොත් ස්ථාන 3කට අපි තියන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඒ ක්‍රියාව සිදු කරලා බලමු. හරි. ක්‍රියාව successfully වෙලා තියෙනවා. හරි. එහෙනම් දැන් අපි student database එකේ ඕනනම් browse එකේ යටතේ බලන්න පුළුවන් අලුතෙන් එකක් ලැබිලා තියෙනවද? හරි. එතකොට දැන් ඒකේ තියෙන දත්ත අන්තර්ගත කරලා නැති තත්වයක් තියෙන්නේ. එතකොට එතන ඉඳලා අලුතෙන් රෙකෝඩ් එකක් අන්තර්ගත කරනකොට subject 2 එකට අන්තර්ගත කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මේ ක්‍රියාව සිදු කරලා බලන්න. ඊළඟට අපේ පාඩමට අනුව තියෙන්නේ වගුවක ක්ෂේත්‍රයක් ඉවත් කිරීම. දැන්
දානෝ වගේම ඉවත් කරන්නත් පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒතකොට ඉවත් කරනවා කියන්නේ මේ ක්ෂේත්‍රයේ තියෙන ඩීටේල්ස් අපි තුමු විශාල දත්ත ගබඩාවක් නම් ඒ ක්ෂේත්‍රයේ තියෙන ඩීටේල්ස් සියල්ලම ඉවත් වෙලා යනවා. දැන් ඒකෙදි පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? drop කියන විධානයෙන් තමයි අපි මකන්නේ. delete කියන එකෙන් නෙමෙයි. ඔව්. එතකොට ඒ වගේම column එකක්. මේක column එකක්නේ. තීරුවක්. ටේබල් එකේ තියෙන තීරුවක්. මේ columns. ඒ නිසා එතනදී විධානය කරලා තියෙන්නේ column කියන වචනේ. එහෙනම් ටේබල් එක සකස් කරන්න මොකක් අයින් කළාද? STU එක subject to එක අයින් කළා. අපි ඒකත් අපි කරලා බලමු subject to එක අයින් කරන්න. යන්න SQL විධානවලට. ඔව් මොකද්ද ගහන්නේ? alt table. ඔව් මොකද්ද table එක? STU. ඔව් මොකද්ද කරන්න ඕනේ? drop කරන්න ඕනේ. column MN මොකද්ද SUB2 right මේක අයින් කරන්න. එහෙනම් බලමු අපි ඒක රන් කරලා මොකද වෙන්නේ කියලා. go. ඒතර අපෙන් අහනවා host එකේ දැනුම් දීමක් කරනවා server එකෙන් දැනුම් දීමක් කරනවා column 2 එක අයින් කරන්න ලෑස්ති වෙන්න. හරි. okay. right drop වෙලා තියෙනවා. අපි බලමු ඒක වෙලාද කියලා. තාම නම් නැහැ. drop අපි නැමත බලමු එකේ subject to ඉවත් කරන්න. ඉවත් කිරීමේදී ඉස්සෙල්ලා පොඩි වැරදක් වුණා. SQL වලට ගිහිල්ලා alt table STU drop column SUB2 හරි go විධානය අපි කරලා බලමු. right column එක ඉවත් කරලා තියෙන්නේ. දැන් මේකට ගිහිල්ලා බැලුවොත් අපි කලින් එකතු කරපු SUB2 ඉවත් වෙලා තියෙනවා. මේ විදිහට බලන්න දාලා තියෙන column එකක් අලුතෙන් එකතු කරන්න. ඒ වගේම දාලා තියෙන ඒවා ඉවත් කරන්න උත්සාහ කරන්න. එතකොට මේ කොටස මගින් මුල් වැඩසටහන් ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒකෙන් පස්සේ අපි දවස් දෙකකින් විතර වගේ ආපහු මම වීඩියෝ එකක් එකතු කරනවා ඊළඟ විධාන ක්‍රියාත්මක කරලා. සුබ දවසක්.